මේ ක්‍රියාකාරකම් 15 හැමදාම කළොත් පුදුම වේගයකින් ඔබේ මතක ශක්තිය වැඩි වේවි. අද අපි ඔයාලට කියලා දෙන ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් ඔයාලගේ මතක ශක්තිය වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඩිමෙන්ෂියා සහ චිත්ත ශක්තිය දුර්වල වීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගන්නටත් මේ ක්‍රියාකාරකම් ඔබට උපකාරී වේවි. එhmenan අපි එකින් එක අරගෙන බලමු මොනවද මේ දේවල් කියලා. අංක 1. මතකයෙන් සිතියම් අඳින්න. පරීක්ෂණ වලින් පෙන්වා දෙන විදිහට මානසික සිතියම් ඇඳීම මොළයේ ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් ඇති කරනවා. උදාහරණයක් විදිහට ලන්ඩන් නගරයේ කැබ්‍රත් රියදුරන් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා නගරයේ වීදි 25000ක් සහ විශේෂ ස්ථාන 20000ක් පමණ මතක තබා ගන්නට ඕනේ. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය විශේෂඥයන් මේ කැබ්‍රත් රියදුරන් යොදා පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ පරීක්ෂණයෙන් ඔවුන්ට සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ රියදුරන්ගේ මොළයේ යමක් මතක තබා ගැනීම සඳහා භාවිත කරන කොටසේ විශාල වර්ධනයක් තියෙනවා කියලා. දැන් අපි බලමු මේ ව්‍යායාමය සිදු කරන ආකාරය. ඔබ ඉන්න ප්‍රදේශයේ හරි ඔයාගේ නගරයේ හරි ඔබට හුරු පුරුදු ස්ථානයක හරි සිතියමක් ඔබේ මතකයේ විතරක් භාවිත කරලා අඳින්න. ඊට පස්සේ ඔබ තවත් අලුත් තැනකට ගියාම ඒ වටපිටාව මතක තියාගෙන ඉඳලා නැවත මතකයෙන් සිතියමක් අඳින්න. ඉතින් මේ විදිහට පුහුණු වුණාම දවසින් දවස ඔයාගේ මතක ශක්තිය වර්ධනය වෙනවා. අංක 2. ඔබවම ප්‍රශ්න කරන්න. විශේෂඥයන් පවසන ආකාරයට විසිතුරු පරිගණක ක්‍රීඩා වගේ දේවල් වලට වැඩිය කඩදාසියක් සහ පෑනක් වගේ මතකය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉතාමත්ම හොඳ මෙවලම් විදියට යොදා ගන්නට පුළුවන්. මේ සඳහා අපි මීළඟට කියලා දෙන ව්‍යායාමය ඔබත් කරලා බලන්න. ඔබේ මතකයේ භාවිතයෙන් මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩවල සහ සිදු කළ යුතු දේවල් වල ලැයිස්තුවක් සාදන්න. ඊළඟට ඒ ලැයිස්තුව කටපාඩම් කරන්න. නැවත පැයකට හෝ පැය දෙකකට පසුව ඔයාට මතක අයිතම කඩදාසියක ලියන්න. ඔබට මතක තියාගන්න පුළුවන් ලැයිස්තුව දිග වැඩි වෙන්න ඒක ඔයාගේ මොළයට හොඳ ව්‍යායාමයක් බවට පත් වෙවි. අංක 3. සරල ගණිත ගැටලු විසඳන්න. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ගණිතයේ විෂයට සමු දෙන්න පුළුවන් කියලා ඔයාලා හිතනවාද? ඔයා එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒ ගැන නැවත වරක් සලකා බැලුවොත් හොඳයි. ඊට හේතුව තමයි විශේෂඥයන් කියනවා දවසකට එකතු කිරීමේ හෝ අඩු කිරීමේ ගණිත ගැටලුවක් කිරීම මගින් චිත්ත ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඒ සඳහා කරන්න තියෙන්නේ හැම උදෑසනකම ඔබේ මනසින් ගණිත ගැටලු කිහිපයක් විසඳන එකයි. මේ සඳහා කඩදාසි, පෑන් පැන්සල් හෝ කැල්කියුලේටර් භාවිත කරන්න බෑ. මේ ගණිත ගැටලු විසඳීම වඩාත් සාර්ථක කර ගැනීම සඳහා වෙනත් වැඩක නිරත වන ගමන් මේ දේ කරන්න. අංක 4. ඔබේ රසාංකුර පරීක්ෂා කරන්න. ඔයාලා දැනගෙන හිටියද යොම් පිහුම් කරන එක ඔබේ මොළයට හොඳ ව්‍යායාමයක් කියලා. ඊට හේතුව තමයි ආහාර වේලක් සෑදීමේදී සහ ආහාර ගැනීමේදී යන දෙකේදීම සුවඳ, ස්පර්ශය, පෙනීම සහ රසය සම්බන්ධව මොළයේ ඇති ප්‍රදේශ සක්‍රිය කිරීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ සංවේදීතාවයන් භාවිත කරමින් මතක ශක්තිය වැඩි දියුණු කරගන්නත් මෙමගින් අවස්ථාවක් උදා වෙනවා. මේ පිළිබඳව කරන ලද පරීක්ෂණයකදී තහවුරු වෙලා තියෙනවා ආහාරයක ඡායාරූපයක් දෙස බලා මතක තබා ගැනීමට වඩා ඒ ආහාරයේ සුවඳත් සමග සජීවී ආකාරයෙන් ආරම්භීම මගින් හොඳින් මතක තියාගන්නට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඔයා ආහාරයක රස බලද්දී ඒ ආහාරයේ ඇති රසයන් වෙන්වෙන්ව හඳුනා ගැනීමටත් උත්සාහ කරන්න. ඊට අමතරව වඩාත් හොඳ බුද්ධිමය උත්තේජනයක් සඳහා නිතරම සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කරන්න. අංක 5. කතන්දරයක් කියන්න. කතන්දර කීම මානසික උත්තේජනය සඳහාත් වැදගත් තොරතුරු වලට කෙලින්ම අවධානය යොමු කරවීම සඳහාත් හැඟීම් සහිත මතකයන් අවදි කරවීම සඳහාත් ජීවිතයේ වැදගත් සිදුවීම් නැවත ස්මරණය කිරීම සඳහාත් බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇල්සයිමර් රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් උත් කතන්දර කීම භාවිත කරනවා. ඉතින් මතක ශක්තිය වැඩි කර ගැනීම සඳහා මේ ව්‍යායාමයක් කරලා බලන්න ඔබට පුළුවන්. ඔබ රාත්‍රියේ නිදා ගන්න කලින් එම දවසේ සිදුවීම් නැවත මතක් කරමින් පෙළ ගස්වන්න. ඔබ අවදි වූ වෙලාවේ ඉඳලා නැවත ඇඳට එන අවස්ථාව දක්වාම හැම මොහොතක්ම විස්තරාත්මකව සිහිපත් කරන්න උත්සාහ ගන්න. අංක 6. පන්තියකට යන්න. ඔබ ඔබේ වයස ගැන හිතන්නේ නැතුව ඉගෙනීමේ කටයුතු දිගටම කරගෙන යන එක ඉතාමත්ම වැදගත්. විශේෂඥයන් පවසන විදිහට දිගටම ඉගෙනීමේ කටයුතු වලදීමෙන් මානසිකව වයසට යාම පාලනය වෙනවා විතරක් නෙවෙයි, ඔබේ මතක ශක්තියත් වැඩි වෙනවා. මේ සඳහා ඔබ ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න විෂයක් උගන්වන පන්තියකට ඇතුල් වෙන්න. ඒක යොම් පිහුම් උගන්වන පන්තියක්, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ උගන්වන පන්තියක්, එහෙමත් නැත්නම් වෙනත්ම විෂයක් උගන්වන පන්තියක්ද කියන එක ඔබම තමයි තීරණය කරන්න ඕනේ. අංක 7. අලුත් ක්‍රීඩාවක නිරත වෙන්න. හදවත නිරෝගීව තියාගන්නවා කියන්නේ මොළය නිරෝගීව තියාගන්නවා කියන එක. ඒ හින්දා මොළයේ ක්‍රියාකාරීත්වය සහ ශක්ති මට්ටම වැඩි දියුණු කර ගැනීමට කය වේසන ක්‍රීඩාව, ඒ කියන්නේ යෝගා, ටෙනිස්, වොලිබෝල්, මල්ල ක්‍රීඩා වගේ ක්‍රීඩාවල යෙදීමට උත්සාහ කරන්න. එම ක්‍රීඩාවේ නීති රීති පිළිබඳවත් හොඳ අධ්‍යයනයක් යෙදෙන්න. අංක 8. මනස සහ කය සම්බන්ධීකරණය වන ක්‍රියාකාරකම් වල වැඩිපුර යෙදෙන්න.
විශේෂඥයන් පවසන විදිහට ඇස හා අත් යන දෙකම එකම අවස්ථාවක සම්බන්ධීකරණය වන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මොලේ ක්‍රියාශීලීව සහ සෞඛ්‍ය සම්පන්නව තියාගන්නට පුළුවන්. උදාහරණ විදිහට පින්තාරු කිරීම, රූපයක කැබලි ගැලපීමෙන් නිර්මාණය කරන ජිග්සෝ ප්‍රහේලිකා එකලස් කිරීම, ගෙත්තම් කිරීම වැනි විනෝදාංශ මොලේ ක්‍රියාකාරීත්වය සඳහා යහපත් ආකාරයෙන් බලපෑම් කරනවා. ඒ වගේම තමයි මෙවැනි විනෝදාංශයක් කරද්දී චුයින්ගම් වැනි දෙයක් සැපීම මගින් එම කාර්ය කරේ වඩා හොඳ අවධානයක් ලැබෙනවා විතරක් නෙවෙයි, මතක ශක්තිය වර්ධනයක්ද සිද්ධ වෙනවා. අංක 9. දුරකථන අංක මතක තියාගන්න. මොලේට ලබා දෙන කෙටි ව්‍යායාමයකින් උනත් ඔබේ මතක ශක්තිය විශාල වර්ධනයක් සිද්ධ කරගන්න පුළුවන්. විශේෂඥයන් පවසන විදිහට කටපාඩම් කිරීම සහ ප්‍රහේලිකා විසඳීම මොලේ සෛලවල ආරක්ෂාවටත් ඒවා අතර සම්බන්ධතාවයේ ශක්තිමත් ආකාරයෙන් පවත්වා ගැනීමටත් උදව් වෙනවා. ඒ අනුව ඔයාගේ මිතුරන්ගේ දුරකථන අංක මතක තබා ගැනීමෙන් ඔවුන්ව පුදුමයටපත් කිරීමට අමතරව ඔබේ මොලේටත් හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. අංක 10ක දුරකථන අංකයක් මතක තියාගනිද්දී එම අංක එක දිගටම මතක තබා ගැනීමට වඩා කොටස් 3කට බෙදා කටපාඩම් කිරීමෙන් ඉතාමත්ම පහසුවෙන් මතක තබා ගන්නට පුළුවන්. අංක 10. සිහිවටන වාක්‍ය ඛණ්ඩ නිර්මාණය කරගන්න. සිහිවටන වාක්‍ය ඛණ්ඩ භාවිතා නිර්මාණය කිරීම කියලා කියන්නේ යමක් මතක තබා ගැනීම සඳහා කෙටි යෙදුම් යොදා ගැනීමටයි. යම්කිසි නීතියක්, යමක් කරන්න ඕන පිළිවෙලක් හෝ පිළිවෙලකට මතක තබා ගත යුතු යම් දෙයක් පහසුවෙන් මතකයේ තබා ගැනීම සඳහා මේ කෙටි යෙදුම් භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් දිශාවන් මතක තබා ගැනීමට උපුල් ඊළඟ නැවේ ගිහින් ධම්මිනි දිද බලාවරන් වගේ අපි කවුරුත් පුරුදු වෙලා ඉන්න යෙදුම් භාවිත කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔබත් යමක් පහසුවෙන් මතක තබා ගැනීමට මේ වගේ පහසුවෙන් කටපාඩම් කරන්න පුළුවන් කෙටි යෙදුම් භාවිතයට හුරු වෙන්න පටන් ගන්න. අංක 11. අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අධ්‍යයන වලින් පෙනී යන විදිහට අලුත් සහ සංකීර්ණ දෙයක් කාලයක් තිස්සේ ඉගෙන ගැනීමට යොමු වීමෙන් මොළය වයස්ගත වීමෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. සවන් දීමේ සහ ශ්‍රවණය කිරීමේ ව්‍යායාම කියන්නේ ඊටාම හොඳ මානසික උත්තේජක. ඉතින් අලුත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් චිත්ත ශක්තිය දුර්වල වීමේ රෝගයන් වලිනුත් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් විදේශීය භාෂාවක් ඉගෙන ගැනීමට යොමු වෙන්න. කාර්යබහුලත්වය නිසා පාඨමාලාවකට සහභාගී වීමට කාලය සොයා ගැනීමේ අපහසුතාවක් ඇතනම් රොසෙටා ස්ටෝන්, ඩුලින්ගෝ වගේ මොබයිල් ඇප් වලිනුත් මේ වැඩේ කරගන්නට පුළුවන්. අංක 12. ඔබේ ප්‍රතිචාර දැක්වීමේ වේගය වැඩි කරගන්න. යම්කිසි උද්වේගකර අවස්ථාවක ඊට ප්‍රතිචාර දැක්වීමට ඔබ ප්‍රමාද වෙනවද? උදාහරණයක් විදිහට කවුරු හරි ඔබට පහරක් එල්ල කරනවා නම් එයින් පලා යාමට හෝ එහෙමත් ප්‍රතිප්‍රහාර දැක්වීමට ඔබ විසින් කාලය ගන්නා වැඩිද? එසේනම් අපේ මොළයේ ක්‍රියාකාරීත්වය තරම් හොඳ තත්ත්වයක නැති බවයි පෙනී යන්නේ. වර්තමානයේදී හෙළි වෙලා තියෙනවා මෙවැනි අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගතවන අය පසු කාලිනව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට කුතුරු වෙන්නත් පුළුවන් කියලා. ඉතින් යමකට ප්‍රතිචාර දැක්වීමේ කාලය අඩු කර ගැනීමට PQRST ක්‍රමය ලෝකයේ බහුලව භාවිත කරන දෙයක්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලදී මේ ක්‍රමය භාවිත කිරීමෙන් ඉගෙනීමේ හැකියාව ප්‍රශස්ත මට්ටමකට ගෙනෙන්න පුළුවන්. ඔබ දිග ඡේදයක් හරි ලේඛනයක් හරි ක්‍රියාවද්දී මුලින්ම එහි මූලික අදහස හඳුනා ගන්න. ඊට පස්සේ ඡේදයේ ප්‍රධාන කරුණු මොනවද කියලා ප්‍රශ්න නගන්න. ඡේදය නැවත කියවන්න. කලින් හඳුනාගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න. අවසානයේදී ඔබට ඡේදයේ තිබෙන දේවල් මතකද කියලා ආපහු පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අංක 13. ශබ්ද නගා කියවන්න. යම්කිසි දෙයක් ශබ්ද නගා කියවීමෙන් එය මතක තබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මෙමරි කියන සංග්‍රහයේ පළවුණු අධ්‍යයන වාර්තාවක සඳහන් වෙනවා යම්කිසි ලිඛිත තොරතුරක් ශබ්ද නගා කියවීමේදී එය මතකයේ රඳවා තබා ගැනීමේ ප්‍රතිශතය 5% සිට 15% දක්වා වැඩි වෙනවා කියලා. ඉතින් ඔබටත් යම්කිසි දෙයක් හොඳින් මතක තබා ගන්න අවශ්‍ය නම් ඒ දේම හඬ නගා කියවන්න. අංක 14. මානසික ශක්තිය අපතේ යවන්න එපා. ඔබේ වාහනේ යතුර තියපු ස්ථානය හරි ඊළඟට වෛද්‍යවරයා හමු වෙන වෙලාව හරි මතක තියාගෙන උත්සාහ කරමින් ඔබේ වටිනා මොළයේ ශක්තිය නාස්ති කරගන්න එපා. ඒ වගේ අනවශ්‍ය දේවල් වලට අවධානය යොමු නොකර ඔබට මතක තබා ගැනීමට අවශ්‍ය අලුත් තොරතුරු කෙරෙහි පමණක් ඔබේ මානසික ශක්තිය යොමු කරන්න උත්සාහ ගන්න. ඔබ භාවිත කරන දේවල් නිශ්චිත ස්ථානයක තියන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාගේ අතින් හැමදාම නැති වෙන දේවල් සඳහා යම්කිසි නිශ්චිත ස්ථානයක් වෙන් කිරීමෙන් ඒ සෙවීම සඳහා මනස වෙහෙසවන්නත් ගතවන කාලයත් අමුතුවෙන් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දින දර්ශනයක් හරි ඉදිරි සැලසුම් පිළිබඳව මතක් කරන මොබයිල් ඇප් වගේ දෙයක් භාවිතයට හුරු වීමෙන් කාලය නිසි විදිහට කළමනාකරණය කර ගන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. අංක 15. නිතරම පෙනෙන ස්ථානයක දවසේ කළ යුතු දේවල් සටහන් කරලා තියන්න. යම්කිසි නිශ්චිත දවසක ඔබ කරන්න ඕන දේවල් කොලයක සටහන් කරලා නිතරම ඇස ගැටෙන ස්ථානයක තැබීමෙන් අනවශ්‍ය විදිහට දවස තුල සිදු කළ යුතු දේවල් පිළිබඳව නැවත නැවතත් මතක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම තමයි දවස කළමනාකරණය කර ගන්නටත් එමගින් ඔබට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා කුඩා සටහන් කොළ වගේ යමක් භාවිත කරන්නට පුළුවන්.
දවසේ කළ යුතු කාර්යයන් පිළිබඳව ඒ සටහන් කරලා ඔබේ පරිගණක යතුරු පූර්ව ළඟ මේසය මත හෝ ශීතකරණය අලවා තැබීමෙන් එම සටහන නිතරම ඔබේ ඇස ගැටෙන නිසා දවස තුල කළ යුතු කාර්යයන් පහසුවෙන් කරගන්නට අවස්ථාව ලැබේවි. මේ සඳහා ඔබට මොබයිල් ඇප් එකක් උනත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මතක ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා තවත් ව්‍යායාම ක්‍රම ගොඩක් තියෙනවා. අපි ආයෙ දවසක ඒ ගැන වැඩිපුර කතා කරමු. ඉතින් අද අපි මේ අරන් ආපු වීඩියෝ එක ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න අමතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයේත් එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.